අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ව මෙහෙයවනු ලබන රූපවාහිනී අපොස උසස් පෙළ පාඩම් මාලාවේ සංයුක්ත ගණිතයේ තවත් එක් පාඩම් මාලාවකට පැමිණෙන ඔබ සැම සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ විෂය නිර්දේශයේ 13 වන ශ්‍රේණියේ ද්විපද ප්‍රසාරණය පිළිබඳව. එතනදී අපි ධන නිකිල දර්ශක සඳහා ද්විපද ප්‍රසාරණය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විෂය නිර්දේශයට අදාළව අපි බලාපොරොත්තු වෙනවා ද්විපද ප්‍රසාරණයේ මූලික ගුණ විස්තර කරන අතරේ ධන පූර්ණ සංඛ්‍යාමය දර්ශක සඳහා ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කිසියම් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම ද්විපද ප්‍රසාරණයේ සාධාරණ පද, ඒ වගේම ද්විපද සංගුණක ලියන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න. අවසාන වශයෙන් ගණිත අභ්‍යුහනේ භාවිතයෙන් ප්‍රමේය සාධනය කිරීම අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් අපි මූලික පාඩමට පිවිසෙමු. ද්විපද ප්‍රසාරණය සාකච්ඡා කරන කලින් මම කැමති ඔයගොල්ලෝ දැනටමත් දන්න පුංචි කාරණා කීපයක් මතක් කරලා දෙන්න. ඉස්සෙල්ලම දන්නවා ක්‍රමාරූපිත අංකණය කියන එක n කියලා කියන්නේ කිසියම් ධන නිකිලයක් නම් ක්‍රමාරූපිත n කියන එක ඔයගොල්ලෝ දන්නවා 1 සිට n දක්වා සියලුම පූර්ණ සංඛ්‍යාවල ගුණිතයට තමයි අපි කියන්නේ ක්‍රමාරූපිත n කියන එක. ඒකට මේක ද්විපද ප්‍රසාරණය තුල අපි නිතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණාවක්. ඔයගොල්ලන්ට මතකයි සමහරලාට සංකරණ සහ සංයෝජන විශේෂයෙන් සාකච්ඡා කරද්දී මේ ක්‍රමාරූපිත අංකණය අපි නිතර භාවිතා කරා. අපි බලමු පුංචි උදාහරණයක් මතක් කරගන්න. ක්‍රමාරූපිත 5 කියලා කියන්නේ 1 සිට 1 2 3 4 5 ආදී වශයෙන් 1 සිට 5 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල ගුණිතය 120යි. ඔයගොල්ලන්ට මතක ඇති අපි සම්මුතියක් හැටියට පාවිච්චි කරනවා ක්‍රමාරෝපිත බිඳුව කියලා කියන්නේ 1යි කියන එක. ක්‍රමාරෝපිත බිඳුව කියලා කියන්නේ 1යි කියන එක. ඒතකොට ඔයගොල්ලන්ට මතකයි ක්‍රමාරෝපිත 1 කියලා කියන්නේ 1යි. ඒ වගේම ක්‍රමාරෝපිත බිඳුව කියලා කියන්නේ 1යි. මේක අපි සම්මුතියක් හැටියට භාවිතා කරනවා. අපිට කවුරු හරි කිව්වොත් මේක සාධනය කරලා පෙන්වන්න කියලා ඇයි අපි මෙහෙම භාවිතා කරන්න කියලා. එහෙම සාධනය කිරීමක් කරන්න බෑ. සම්මුතියක් හැටියට අපි ක්‍රමාරෝපිත බිඳුව කියන එක එක හැටියට පාවිච්චි කරනවා. හොඳයි. ඒ අතරින්ම තවත් අපි ඔයගොල්ලෝ දැනටමත් දන්න කාරණයකට පිවිසෙමු. n ධන නිකිලයක් සඳහා NCR කියන අංකණය. ඔයගොල්ලන්ට මතකයි සංයෝජන ගැන සාකච්ඡා කරද්දී ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා නම් ඒ අතරින් r ප්‍රමාණයක් තෝරා ගැනීමේ තියෙන අවස්ථා ගණන සාකච්ඡා කරන්න ගණනය කරන්න අපි NCR කියන එක භාවිතා කරා. NCR කියලා කියන්නේ ක්‍රමාරූපිත n බෙදීම ක්‍රමාරූපිත n ඍණ r සහ වැඩි කිරීම r වල ක්‍රමාරූපිත. ඒතර මේකත් අපි ද්විපද ප්‍රසාරණෙත් නැවත භාවිතා කරන එකක්. අපි බලමු පුංචි උදාහරණයකින් මතක් කරගන්න මේක ගණනය කරන හැටි. ක්‍රමාරූපිත 10C4 කියන එක n වෙනුවට අගේ එන්නේ 10යි r වෙනුවට අගේ එන්නේ 4යි. ඒතර NCR 10C4 ක්‍රමාරූපිත 10 ක්‍රමාරූපිත 10 ඍණ 4 n ඍණ r කියන එක r වල ක්‍රමාරූපිතේ කියන්නේ ක්‍රමාරූපිත 4. එතනින් අපිට මේක ගණනය කරද්දී ක්‍රමාරූපිත 10 විදිහටම තියෙනවා 10 ඍණ 4 ක්‍රමාරූපිතය 6යි 4 ක්‍රමාරූපිතය. දැන් මේක 10 ක්‍රමාරූපිත 6 තියෙන නිසා අපි 10 9 8 7 ලියලා මෙතන තියෙන 6 වෙනුවට මෙතනින් එන 6 ඉවත් කරලා ඒතර ක්‍රමාරූපිත 4 මෙතන ඉතුරු වෙනවා. මේක සුළු කරාම 210යි. ආයෙත් තව උදාහරණයක් ගත්තොත් මම කලින් කිව්ව එක ආයෙ මතක් කරන්න 8C2 n වලගේ 8යි r වලගේ 2යි ක්‍රමාරූපිත 8 සමාවෙන්න 8C2 කියලා කියන්නේ ක්‍රමාරූපිත 8 බෙදීම 8 n ඍණ r 8 ඍණ 2 r ක්‍රමාරූපිත 2 8 ඍණ 2 කියලා කියන්නේ 6යි. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන තියෙන 6ක් තියෙන නිසා අපි ක්‍රමාරූපිත 8 කියන එක ලියනවා 1 ඉඳලා 6 දක්වා ගුණිතේ ක්‍රමාරූපිත 6 හැටියටත් ඉතුරු පද දෙක 7 8 හැටියට. ඒතර මෙන්න මෙතන තියෙන ක්‍රමාරූපිත 6ට මෙන්න මේ ක්‍රමාරූපිත 6 ලේසියෙන් ඉවත් කළා 8 4 56යි දෙකෙන් බෙදුවහම 28යි කියලා සුළු කිරීම පහසු වෙනවා. හොඳයි. ඒ අපි මතක් කරේ දැනටමත් ඔයගොල්ලෝ ගණිතයේදී දන්න සංයුක්ත ගණිතයට සාකච්ඡා කරමු විශේෂයෙන් සංකරණ සහ සංයෝජනයට සාකච්ඡා කර පුංචි ප්‍රතිඵල කිහිපයක් තමයි සාකච්ඡා කරේ.
ඉතින් මේ NCR එකත් එක්ක අපිට පුළුවන් NCR සම්බන්ධ ප්‍රතිඵල කීපයක් ගැන සාකච්ඡා කරන්න. අපි මේ සාකච්ඡාවෙන් පස්සේ ද්විපද ප්‍රසාරණයට යමු. වැදගත් ප්‍රතිඵල කීපයක් NC බිඳුව කියන එක. සමහරලාට ඔයගොල්ලන්ට සමහර පොත්වල මතක ඇති NC බිඳුව කියන එක මේ විදිහට NC බිඳුව හැටියට අංකණය කරනවා. දැන් මෙතන වරහන් කීපයක් දාලා උදාහරණයක් කරට 8C2 කියන එක මෙතන 8 ලියලා මේ විදිහට අංකණය කරන්න පුළුවන්. මෙතනින් අපි අදහස් කරන්නේ ද්විපද ප්‍රසාරණයේදී ඒ වගේම සංකරණ සංයෝජනවලදී 8C2 කියන එක තමයි 8C2 කියන එක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. හරි. දැන් බලමු මේක කොහොමද සාධනය කරන්නේ? මූලික අර්ථ දැක්වීම NCR කියන්නේ ක්‍රමාරූපිත n බෙදීම n ඍණ r වල ක්‍රමාරූපිතය සහ r වල ක්‍රමාරූපිතය. ඒ අනුව අපි දැන් NC බිඳුව කියලා කියන්නේ r වලගේ බිඳුවයි. ඒ නිසා r වෙනුවට බිඳුව ආදේශ කරොත් මෙතන n ඍණ r n ඍණ බිඳුව බිඳුවේ ක්‍රමාරූපිතය. ඔයාලට මතකයි බිඳුවේ ක්‍රමාරූපිතය අපි කිව්වේ 1යි කියලා. ඒ නිසා දැන් අපිට ලැබෙනවා n ඍණ බිඳුව n වලට n ඉවත් වෙලා NC බිඳුවගේ 1යි කියන ප්‍රතිඵලය ලැබෙනවා. ඒකලට ඔයගොල්ලන්ට මතකයි මේක සංයෝජන ගැන හිතනකොට ද්‍රව්‍ය n අතරින් කිසිම ද්‍රව්‍යයක් තෝරා නොගන ඉන්න තියෙන අවස්ථා තියෙන එකයි. ඒ නිසා තමයි NC බිඳුව කියන එක එක හැටියට එන්නේ. හොඳයි. ඊළඟට NCN කියන එක. මේකත් අංකනේ මේ විදිහට ගත්තොත් අපිට පුළුවන් මේක සාධනය කරන්න මූලික අර්ථ දැක්වීම භාවිතා කරලා NCR කියන්නේ ක්‍රමාරූපිතය n ඍණ r වල ක්‍රමාරූපිතය සහ වරක් r වල ක්‍රමාරූපිතය. දැන් r වලගේ n නිසා NCN ගණනය කරන්න පුළුවන්. n ඍණ n බිඳුවයි ක්‍රමාරූපිතෙන් සුළු කරාම n ඍණ n බිඳුවයි බිඳුවේ ක්‍රමාරූපිතය 1යි. ඒ නිසා මෙතනින් කැපිලා ගිහිල්ලා අපිට එනවා 1යි කියලා. NCN ද්‍රව්‍ය n අතුරින් සියලුම n තෝරා ගන්න තියෙන අවස්ථා ගණන 1යි. ඒ නිසා NCN අගලාගේ 1යි. නමුත් අපි සංයෝජන හැටියට නෙමෙයි මෙතෙන්දී අපි බලන්නේ අර ද්විපද ප්‍රසාරණේන සංගුණක තමයි NCR අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඒතර ඒ වල ප්‍රතිඵලයක් NCN කියලාගේ 1යි කියන එක. NC1 කියලා කියන්නේ n කියන එක අපි පෙන්වන්න පුළුවන් කලින් වගේමයි. r වලගේ 1යි. r ආදේශ කරාම n ඍණ 1යි. මෙතන n ඍණ 1. එතකොට එකේ ක්‍රමාරූපිතය එනවා මෙතන. එකේ ක්‍රමාරූපිතය 1යි. එතකොට මෙතන n ඍණ 1ට මේ n ඍණ 1ගේ ක්‍රමාරූපිතය කැපිලා ගිහිල්ලා n හැටියට ඉතුරු වෙනවා අවසාන උත්තරය. NC1 කියලා කියන්නේ 1යි. මේ ආදි වශයෙන් අපිට ප්‍රතිඵල කීපයක් අපිට සාධනය කරන්න පුළුවන් NCR වල මූලික අර්ථ දැක්වීම භාවිතා කරලා. ඒ වගේම ද්විපද ප්‍රසාරණයේ සංගුණකවල තියෙන සමමිතිකත්වය NCR සමානයි NC n ඍණ r. මෙතන අපි සංයෝජන හැටියට ගත්තොත් r ප්‍රමාණයක් තෝරගන්නකොට n අතුරින් n ඍණ r ප්‍රමාණයක් ඉබේම තේරිලා ඉවත් වෙනවා. මේ වගේ n ප්‍රමාණයක් තියෙනවා නම් මෙතෙන්දී අපි හිතමු ඔන්න 5ක් තියෙනකොට 3ක් තෝරනවා කියලා කියන්නේ ඉතිරි දෙක ඉබේම තේරිලා තියෙනවා කියන. ඒතර මේ 3ක් තෝරා ගැනීම 5ක් තියෙන තැනින් 3ක් තෝරා ගැනීමේ තියෙන අවස්ථාවයි 2ක් තෝරා ගැනීමේ තියෙන අවස්ථාවයි දෙකම එක සමානයි. හොඳයි. අපි බලමු මේ කොහොමද ද්විපද ප්‍රසාරණයේ NCR ආදී අර්ථ දැක්වීම භාවිතා කරලා සාධනය කරන විදිය. මූලික අර්ථ දැක්වීම n ඍණ r r. දැන් අපිට පුළුවන් මෙතන තියෙන r මෙතෙන්ට යොදන්න. මෙතන තියෙන n ඍණ r මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන r මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට කලින් NCRමයි වෙනසක් නැහැ. දැන් අපිට පුළුවන් මේක ආයසරයක් නැවත සකස් කිරීමක් කරන්න මෙන්න මේ විදිහට. මෙතන තියෙන r කියන එක ක්‍රමාරෝපිත r කියන එක ඇතුලේ තියෙන එක මම වෙනම ලියනවා n ඍණ r කියලා. එතන මේක සුළු කරාම n ඍණ n කියන්නේ බිඳුවයි ඍණ 1යි ධන එන්නේ ක්‍රමාරෝපිත r කියන එක. ඒ කියන්නේ මේ r ම තමයි මෙතන තියෙන්නේ. මේ n ඍණ r කියන එක ඒ විදිහටම තියෙනවා. එතකොට දැන් මූලික අර්ථ දැක්වීම දිහා බලුවාම ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r වල r වරක් n ඍණ r වල ක්‍රමාරෝපිතය. දැන් මෙන්න මෙතන තියෙන r වෙනුවට දැන් ඇවිල්ලා තියෙන්නේ n ඍණ r කියන එක. එහෙනම් මේ අර්ථ දැක්වීම අනුව මේ තියෙන වෙන කිසිවක් නෙවෙයි NC n ඍණ r. බොහොම පහසුවෙන් අපිට සාධනය කරන්න පුළුවන්කම ලැබුණා.
ඊළඟට මේක ඇත්තටම ද්විපද ප්‍රසාරණේ සාධනය කිරීමේදී අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක්. ඒ වගේම ද්විපද ප්‍රසාරණයේදී සංගුණක අතර සම්බන්ධතාව ගැන සාකච්ඡා කරනකොට මේ ප්‍රතිඵලය අපි නිතර භාවිතා කරන එකක්. මේකට අපි කියනවා NCR ධන NCR ඍණ 1 සමානයි n ධන 1 CR. මේ අනුයාත පද දෙකක් එකතු වෙනකොට මෙතන තියෙන n වෙනුවට n ධන 1 ලැබෙනවා. ඒ වගේම r සහ r ඍණ 1 වෙනුවට r කියන එක ලැබිලා තියෙනවා. මේකට අපි කියනවා පැස්කල් සර්ව සාම්‍ය කියලා. මම කලින් කිව්වා වගේ ද්විපද ප්‍රසාරණයේ සාධනයේදී අපි ඉදිරියට සාකච්ඡා කරනවා. මේක සාමාන්‍යයෙන් භාවිතා කරන එකක්. හොඳයි. අපි බලමු කොහොමද මේක සාධනය කරන්න කියන්නේ. අපිට තියෙන අතර මූලික අර්ථ දැක්වීම පාවිච්චි කරන්න. NCR කියලා කියන්නේ ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r වල ක්‍රමාරෝපිතය. ඊට පස්සේ NCR කියලා කියන්නේ ඒකට අර්ථ දැක්වීම දැම්මොත් ක්‍රමාරෝපිත n r වෙනුවට දැන් තියෙන r ඍණ 1 n ඍණ r ඍණ 1 r ඍණ 1 ක්‍රමාරෝපිත. දැන් පද දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේකේ පොදු පද පිටට ගන්න. ක්‍රමාරෝපිත n කියන එක පොදුයි. මෙතන ක්‍රමාරෝපිත n කියන එක පොදුයි. ඒ වගේම මෙතන තියෙන ක්‍රමාරෝපිත r මෙතන තියෙන r ඍණ 1. ඒතර r ඍණ 1ට එකේ ක්‍රමාරෝපිතය මේකත් r වලින් වැඩි වෙලා තමයි r කියන ක්‍රමාරෝපිතය හැදෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ පොදු පද දෙක ක්‍රමාරෝපිත n සහ මෙතන තියෙන ක්‍රමාරෝපිත r ඍණ 1. දැන් මෙතන r කියන එක හැදෙන්නේ එකේ සිට ක්‍රමාරෝපිත r ඍණ 1 r වලින් වැඩි වෙලා. ඒ නිසා පොදු මෙතන r ඍණ 1 කියන එක සංගවිලා දෙනවා. අපි එළියට ගන්නවා. එතකොට මෙතනින් ක්‍රමාරෝපිත r වලින් r ඍණ 1ක් ඉවතට ගියාම r ඉතුරු වෙනවා. n ඍණ r වල ක්‍රමාරෝපිත ඒ විදිහටම ඉතුරු වෙනවා. ක්‍රමාරෝපිත n ඉවත් වෙලා තියෙන එකයි. එක බෙදීම මෙතනදී n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත ඉතුරු වෙනවා. මේක විදිහට තමයි තියෙන්නේ. එතකොට තවත් අපිට හිතන්න පුළුවන් මෙන්න මෙන්න මේ n ඍණ r වල ක්‍රමාරෝපිතය සහ n ඍණ r ධන 1 කියන ක්‍රමාරෝපිතය. එතකොට n ඍණ r වල ක්‍රමාරෝපිතයට n ඍණ r වලට තව එකක් එකතු කරලා ධන එකක් එකතු වෙලා වැඩි කරාම තමයි මෙන්න මේ ක්‍රමාරෝපිතය හැදෙන්නේ. එහෙනම් මෙතනිනුත් අපිට පොදු පදයක් හැටියට n ඍණ r වල ක්‍රමාරෝපිතය කියන එක පිටට ගන්න පුළුවන්. එක බෙදීම. එතකොට දැන් මේ කලින් ගත්ත පද දෙක ක්‍රමාරෝපිතෙන් සහ r ඍණ 1. දැන් අපි අලුතෙන් පිටට ගත්තා n ඍණ r වල ක්‍රමාරෝපිතය. එතකොට එක බෙදීම r n ඍණ r වල ක්‍රමාරෝපිතෙන් n ඍණ r කියන එක පිටට ගත්තා. එහෙනම් එකයට r ඉතුරුයි. දැන් මෙතෙන්දී එක බෙදීම n ඍණ r ධන 1. මේකට කලින් පදේ තමයි n ඍණ r වල n ඍණ r. එතකොට n ඍණ r වල ක්‍රමාරෝපිත අපි ඉවත් කරන් සා අවසාන පදේ විතරයි ඉතුරු වෙන්නේ මේ. දැන් අපිට අපිට මේක සුළු කරන්න. අපි බලමු කොහොමද ඒක සුළු කරන්නේ කියලා. කලින් පදේමයි. දැන් මේ පද දෙක අපිට සුළු කරන්න තියෙන්නේ පොදු හරයට අරගෙන. එතකොට පොදු හරයට ගත්තාම මේ විදිහට එනවා. ඍණ rට ධන r කැපෙනවා. n ධන 1 විතරක් ඉතුරු වෙනවා. එතකොට මෙතන r ඍණ 1 කියන එක r වලින් වැඩි කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා r වල ක්‍රමාරෝපිතය n ඍණ r මෙතන n ධන 1 ඉතුරු වෙනවා. n ඍණ r ධන 1. එතකොට මෙතන n ඍණ r කියන එක n ඍණ r ධන 1ත් එක්ක වැඩි වෙලා n ධන 1 ඍණ r. මෙන්න මේ එක මෙතෙන්ට ගත්තොත් n ධන 1 ඍණ r. r වල ක්‍රමාරෝපිත ඉතුරු වෙන. උඩ තියෙන ක්‍රමාරෝපිත n වරක් n ධන 1 කියන්නේ n ධන 1 ක්‍රමාරෝපිතය. දැන් අපිට පැහැදිලි මේ විදිහට තමයි ඒක සුළු කිරීම අපිට ලැබුණේ. දැන් අපි බලමු මේක රීඅරේන්ජ් කරන්න කොහොමද කියලා. මෙතන අංකණයෙන් මොකද්ද විස්තර වෙන්නේ කියලා. n ධන 1 තමයි තියෙන්නේ. n ධන 1 ඒ ක්‍රමාරෝපිතය බෙදීම n ධන 1 ඍණ r වල ක්‍රමාරෝපිතය වරක් r වල ක්‍රමාරෝපිතය. ඒකට මේ තියෙන්නේ NCR වෙනුවට n ධන 1 CR. එහෙනම් මේ ප්‍රකාශනය අපිට ලියන්න පුළුවන් n ධන 1 CR. දකුණු පැත්තේ අපි පටන් ගත්තේ NCR සහ NCR ඍණ 1 එකතු වෙන්නේ. ඒතර අපි අවසාන වශයෙන් සාධනය කරා NCR ධන NCR ඍණ 1 සමානයි n ධන 1 CR හැටියට. මේතර මුලින් අපි කිව්වා වගේ පැස්කල් සර්වසාම්‍ය කියලා කියන්නේ මේක. ඒතර පද දෙකක් අතර අනුයාත පද දෙකක් අතර එකතුව ගනිද්දී n කියන එක n ධන 1 බවට පත් වෙනවා. r සහ r ඍණ 1 කියන පදේ r බවට පත් වෙනවා. ඒතර මේක තමයි පැස්කල් සර්ව සාම්‍ය. හොඳයි.
දැන් අපි සාකච්ඡා කරා NCR කියන එකත් සම්බන්ධ, ඒ වගේම ක්‍රමාරූපිත N කියන එකත් එක්ක සම්බන්ධ ප්‍රතිඵල කීපයක්. දැන් අපි ධන නිකිලයක් සඳහා වන ද්විපද ප්‍රසාරණය මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ද්විපද ප්‍රසාරණයේදී කියන්නේ a සහ x කියලා කියන්නේ කිසියම් තාත්වික සංඛ්‍යා දෙකක් නම් a ධන x වල n වෙනි බලය n කියන එක ධන නිකිලයක් වෙනකොට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් NCR කියන පදය ඇසුරින් NC බිඳුව an ධන NC1 an ඍණ 1 x වල පළවෙනි බලය ධන ආදි වශයෙන් සාධාරණ පදය මැද පදේ NCR a වල n ඍණ 1 r x වල r ආදි වශයෙන් ගිහිල්ලා අවසාන පද දෙක NCN ඍණ 1 e වල පළවෙනි බලය x වල n ඍණ 1 ධන NCN x වල n. ඒතර මෙතනදී පේන ඔයගොල්ලන්ට a වල n වලින් පටන් අරගෙන a වල n ඍණ 1 ඊළඟ පදය ආවනම් a වල n ඍණ 2 ආදි වශයෙන් a වල බලය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. අවසානයේදී a වල පළවෙනි බලය අවසාන පදේ a වල කිසිම බලයක් නැහැ. a වල බිඳුවෙනි බලය. ඊට පස්සේ මෙතන අපි කිව්වොත් x වල බිඳුවෙන් පටන් අරගෙන x බිඳුව කියන්නේ 1යි x වල බිඳුවෙන් පටන් අරගෙන x බිඳුව 1 2 3 x වල තුන්වෙනි බලය ආදි වශයෙන් සාධාරණ පදයේදී x වල r වෙනි බලය ආදි වශයෙන් x වල n ඍණ 1 x වල n x වල බල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා යනවා. එතකොට මේකදී සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕන ද්විපද ප්‍රසාරණය ලියනකොට අවම වශයෙන් පද දෙකක් සාමාන්‍යයෙන් තුනක් ලියනවා නම් තමයි වඩාත්ම හොඳ. මුල් පද 3යි අවසාන පද 3යි සාධාරණ පදයයි ලියන්න. ඔයගොල්ලෝ අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බලද්දී ඔයගොල්ලන්ට සමහරලාට දකින්න පුළුවන් ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. දීලා තියෙන පදයක ප්‍රසාරණයක a ධන x වල n ආකාරයේ තියෙන කිසියම් බලයක ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මුල් පද දෙක තුනකුත් සාධාරණ පදයක් ඒ වගේම අවසාන පද තුනක් ලියන්නම ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතනින් NCR කියලා කියන්නේ අදහස් කරන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. NCR කියලා කියන්නේ මෙන්න මේ අර්ථ දැක්වීම අනිවාර්යයෙන්ම ලියන්න ඕන. එතකොට දැන් මේ පද විහිදුවල ලියන එක අපිට ආකලනයේ පිළිබඳ අංකණේ භාවිතා කරලා මේ විදිහට ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා NCR කියන පදේ NC බිඳුව NC1 NC2 ඒ වගේ යන්නේ අවසාන පදේ NCN. ඒතර R වලාගය බිඳුවේ සිට N දක්වා තමයි පද විහිදු වෙලා යන්නේ. ඒතර NCR සාධාරණ පදේ NCR A වල N ඍණ R XR කියන එක. ඒතර මේක තමයි ධන නිකිලමය දර්ශකයක් සඳහා ද්විපද ප්‍රසාරණය කියලා අපි හඳුන්වන්නේ. අපිට මේක සාධනය කරන්න පුළුවන් ගණිත අභිව්‍යුහනේ භාවිතා කරලා අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා ගණිත අභිව්‍යුහනේදී සාමාන්‍යයෙන් අපිට පියවර 3ක් තියෙනවා. ඉස්සෙල්ලම අපි n වල බේස් එක, ඒ කියන්නේ පදනම් සඳහා, ඒ කියන්නේ n වල කිසියම් ආරම්භක අගයක් සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි ගන්න n සමානයි 1 සිට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වන එක තමයි කරන්නේ. n සමානයි 1 දී නම් එහෙම නැත්නම් අපිට ප්‍රතිඵලය දීලා තියෙන්නේ අපි උදාහරණයක් මේක n කියන ප්‍රකාශනයේ දීලා තියෙන්නේ n වලාගේ දෙක නම් අපි බේස් එක හැටියට ගන්න පදනම හැටියට ගන්න n සමානයි 2. හරි. මෙතන කියන්නේ සියලුම ධන නිකිලයෙන් සඳහා n සමානයි 1 දී ආරම්භ කරන්න පුළුවන්. අපි ගත්තොත් වම් පැත්ත මේක තමයි ද්විපද ප්‍රසාරණය. මේ ද්විපද ප්‍රසාරණයේ n සමානයි 1 වෙන විට වම් පැත්ත ගත්තොත් මේ පැත්තේ n වෙනුවට 1 දැම්මොත් a ධන x වල පළවෙනි බලය, ඒ කියන්නේ a ධන x. මේ ආකාරයෙන්ම අපිට පුළුවන් දකුණු පැත්ත ගණනය කරන්න. r සමානයි බිඳුවේ සිට n දක්වා දැන් n වලාගේ 1යි r සමානයි බිඳුවේ සිට 1 දක්වා NCR ඒ කියන්නේ 1CR a වල n ඍණ r ඒ කියන්නේ 1 ඍණ r x වල r. r වලාගේ බිඳුවයි 1යි තමයි දෙන්නේ. r සමානයි බිඳුව වෙනකොට 1c බිඳුව a වල 1 ඍණ බිඳුව xr x වල බිඳුව මේ පදේ ලැබෙනවා. ඒ වගේම r සමානයි 1 වන අවස්ථාවේදී 1c1 a වල 1 ඍණ 1 x වල 1 මෙන්න මේ පදය ලැබෙනවා. ඒතර මේ තියෙන්නේ r වලාගේ 1 වන අවස්ථාව, මේ තියෙන්නේ r වලාගේ බිඳුව වන
අවස්ථාව. දැන් අපිට පුළුවන් සුළු කරන්න මේක NC 100 බිඳුව කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා NC බිඳුව 1යි. ඒ නිසා 100 බිඳුව කියන්නේ 1යි. A වල පළවෙනි බලය x වල බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. එතකොට ඒ පදයෙන් අපිට එන්නේ A. මේ පැත්ත සුළු කරාම 101 කියලා කියන්නේ ආයිමත් 1යි. A වල 1 ඍණ 1 කියන්නේ A වල බිඳුව 1යි. x වල පළවෙනි බලය ඉතුරු වෙනවා x. එහෙනම් දකුණු පැත්තෙත් අපිට එනවා a ධන x. වම් පැත්ත සුළු කරාමත් අපිට ආවේ ධන x. දකුණු පැත්ත සුළු කරාමත් ආවේ 1 ධන x. එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි සමාන නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වෙනවා කියලා. ඒතර ගණිත අභිව්‍යුහනේ පළවෙනි පියවර අපි සාධනය කරා ද්විපද ප්‍රසාරණය සාධනය කිරීම සඳහා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකයි ඊළඟ පියවර තමයි n සමානයි p වන අවස්ථාවේදී උපකල්පනය කරනවා දීලා තියෙන ප්‍රකාශනය සත්‍යයි කියලා. ඒ අනුව අපි බලමු n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි ගනිමු. ඒ කියන්නේ a ධන x වල p කියන ප්‍රසාරණය ආකලනයේ අංකණේ භාවිතා කරලා ලිව්වොත් r වලගේ බිඳුවේ සිට p දක්වා pcr a වල p ඍණ r x වල r. අපි ඉස්සෙල්ලා උපකල්පනය කරේ a ධන x වල n වෙනි එක. එතන තියෙන n වෙනුවට p දැම්මන් පස්සේ r n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියන එක අපිට ගන්න පුළුවන්. දැන් අපිට ඕනේ මේ ප්‍රතිඵලය n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමින් n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියන එක සාධනය කරන එක. මේක තමයි ගණිත අභිව්‍යුහනේදී අපි ගන්න තුන්වෙනි පියවර. ඒ අනුව අපි සලකනවා n සමානයි p ධන 1 n සමානයි p ධන 1 කියලා කියන්නේ a ධන x වල n වෙනුවට දැන් p ධන 1. එතකොට සාමාන්‍ය ගණිතයේදී අපි දන්නව දර්ශකවලදී a ධන x වල p ධන 1 කියන එක අපිට විහිදුවලා ලියන්න පුළුවන්. පළවෙනි පදේ a ධන x ඊළඟ පදය a ධන x වල p වෙනි බලය. දැන් පුළුවන් අපිට a වලින් මේ මුළු පදයෙන් වැඩි කරන්න, ඒ වගේම x වලින් මුළු මේ පදයෙන් වැඩි කරන්න පුළුවන්. ඒ අනුව අපිට එනවා a වරක් a ධන x වල p x වරක් a ධන x වල p. අපි දන්නවා අපේ උපකල්පනය අනුව a ධන x වල p සඳහා ප්‍රකාශනයක් අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ ද්විපද ප්‍රසාරණයේ ප්‍රකාශනය. ඒ වගේම a ධන මෙතනක් තියෙන a ධන x වල p සඳහා මේ ප්‍රකාශනය ලියන්න පුළුවන්. ඒ අනුව කලින් ප්‍රතිඵලය මෙන්න මෙතන තියෙන a ධන x වල p වෙනුවට අපේ උපකල්පනයේ ප්‍රතිඵල දැන් අපි ආදේශ කරනවා. මේ විදිහට r සමානයි බිඳුව ඉතිරි p දක්වා pcr a වල p ඍණ r x වල r. මේ පැත්තේ ඒ පදේමයි ආදේශ කරලා තියෙන්නේ. අලුත් දෙයක් නෙමෙයි. හොඳයි. දැන් අපිට පුළුවන් මේක a කියලා කියන්නේ කිසියම් නියත පදයක් r වලින් තමයි ආකලනය වෙන්නේ. එහෙනම් a වලින් මේ ඇතුලේ තියෙන පද සියල්ලම වැඩි කරන්න පුළුවන්. එහෙම කරාම අපිට ලැබෙන්නේ මෙතන තියෙන a වෙනි බල a වල බලය තව එකකින් වැඩි වෙන්න ඕනේ. a වල p ධන 1 ඍණ r. මෙතන තියෙන p ඍණ r වෙනුවට දැන් තව p වල බලයක් වැඩි වුණා. p ධන 1 ඍණ r ඒ විදිහටම තියුවා. දැන් මෙතෙන්දී මේ පදයේදී අපිට තියෙන්නේ x වල x කියන එක r මත රඳා පවතින එකක් නෙමෙයි. නැත්නම් x කියන එක ඇතුළට ගන්න පුළුවන් ආකලනය ඇතුළට. ඒ කියන්නේ මේ සාධාරණ පදය x වලින් වැඩි වෙනවා. මෙතන තියෙන r කියන බලය x වල r වෙනි බලය r ධන 1 බවට පත් වෙනවා. දැන් අපි a වලින් සහ x වලින් පද දෙකම වැඩි කරා. අපි දැන් පුළුවන් මෙන්න මේ පද දෙක වැඩි කරාම මේ ආකාරයේ තියෙන්නේ. අපි මෙන්න මේ දෙවෙනි පදයේ සලකලා බලමු. දෙවෙනි පදය. එතන තියෙන දෙවෙනි පදයේ r කියන එක වෙනුවට මේ දෙවෙනි පදයේ r වෙනුවට අවස්ථා තුනක r කියන පදයේ තියෙනවා. r වෙනුවට අපි x ඍණ 1 කියන එක වෙනත් අංකණයක් භාවිතා කරමු. x ඍණ 1 කියන එක අංකණය. ඒ කියන්නේ ඇත්තටම ආදේශයක් විතරයි අපි එතන කරන්නේ. x සමානයි r ධන 1 කියන ප්‍රතිඵලයේ අංකණය r වෙනුවට x ඍණ 1 කියන එක ආදේශ කරනවා. දැන් අපි බලමු දෙවෙනි පදේ මොකක්ද කියලා. එතන මෙතන තියෙන r වෙනුවට x ඍණ 1 කියන එක එනවා. ඊට පස්සේ මෙතන තියෙන r වෙනුවට ඍණ r වෙනුවට x ඍණ 1 එනවා. ඒතර මේ ඍණ r කියන්නේ ඍණ x ධන 1 ඍණ x ධන 1. ඊළඟට මෙතන තියෙන r ධන 1 කියලා කියන්නේ s r කියන්නේ s ඍණ 1 නම් s කියලා කිය r ධන 1 කියන්නේ s. එහෙනම් r ධන 1 වෙනුවට s කියන එක ආදේශ කරනවා. දැන් මෙතෙන්දී මේ තවත් වැදගත් දෙයක් අපි වෙනස් කරන්න ඕන. r වලාගේ බිඳුවේ සිට p දක්වා කියන එක තමයි තිබුණේ. හැබැයි r වෙනුවට x ඍණ 1 කියන එක ආදේශ කරනකොට ඔයගලන්ට පේනවා
r වලාගේ බිඳුව කියලා කියන්නේ x වලාගේ එකයි. s සමාන r ධන 1 නම් r වලාගේ බිඳුවයි කියන්නේ s වලාගේ r සමානයි බිඳුවට දැම්මොත් x වලාගේ එකයි. එහෙනම් r සමානයි බිඳුවෙන් පටන් ගන්නවා කියන එක අපි s වලින් ලියනකොට x සමානයි 1න් පටන් ගන්නවා කියලා ලියන්න ඕන. ඒ වගේම r වලාගේ බිඳුවේ සිට p දක්වා තමයි මේක රන් වෙන්නේ. ආකලනය සිද්ධ වෙන්නේ. එහෙනම් r සමානයි p වෙනකොට s වලාගේ අපිට ලැබෙන්නේ p ධන 1. ඒතර අවසානයේදී අපි අවසාන පදයේ හැටියට p ධන 1 කියන එක තියෙන්න ඕන. ඒතර මේ දෙවෙනි පදේ r වෙනුවට x ඍණ 1 ආදේශ කරාම මෙන්න මේ ආකාරයේ වෙනස්කම් අපිට ආකලන පදේ වෙනස් කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ දන්නවා ආකලනය කියලා කියන්නේ දැන් මේ s කියලා කියන්නේ ආකලන විචල්්‍ය කියලා කියනවා. අපි s වලාගේ කිසියම් අගයක ඉඳලා තවත් අගයක් දක්වා එකතු වෙනකොට ඒකට කියනවා ආකලන විචල්්‍ය කියලා. ඒතර ආකලන විචල්්‍ය වෙනුවට ඕනම සංකේතයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට අර දැනටමත් අපි බොහෝ පුරුදු එකකින් අපි කිව්වොත් අපි ගත්තොත් ඔන්න බිඳුවේ සිට 1 දක්වා f කියන ශ්‍රිතය අනුකලනය කරනවා කියලා. ඔන්න. ඒතර x අනුකලනය කරන එක ඔයගොල්ලෝ දන්නවා අනුකලනයයි ආකලනය කියලා කියන්නේ විවික්ත අගයන් සඳහා. ඒ කියන්නේ සන්තතික නොවන අගයන් සඳහා අපි ආකලනය මේ වගේ ආකාරයේ ලියනවා. ඒකම සන්තතික අගයන් සඳහා සන්තතික විචල්‍යයන් සඳහා අනුකලනය කියලා කියන එක. ඒතර අනුකලනය සහ ආකලනය අතර ඒ වගේ සම්බන්ධයක් තියෙනවා. ඒතර x විශයෙන් අනුකලනය කරනකොට මේ x කියන අනුකලන විචල්‍ය මොකක් වුණත් අපිට කමක් නැහැ. බිඳුවේ ඉඳලා 1 දක්වා තියෙන නිශ්චිත අනුකලයක් නම් මේකම තවත් කෙනෙකුට ලියන්න පුළුවන් බිඳුවේ සිට 1 දක්වා ft dt. එකම ප්‍රතිඵලය ලැබෙන්නේ. අන්න ওই විදිහට මේ s කියන ආකලනය අනුකලනයේදී ඔක සත්‍ය වෙනවා වගේම ආකලනයේදීත් මේක සත්‍යයි. ඒකෙන්ද මේ x කියන ආකලනයේ විචල්්‍ය වෙනුවට r කියන එක යොදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට දෙවෙනි පදයේ r වලාගේ s වලාගේ 1 සිට p ධන 1 වෙනුවට r වලාගේ 1 සිට p ධන 1 දක්වා pc s ඍණ 1 s වෙනුවට r r ඍණ 1 a වල p ඍණ s ධන 1. එතකොට p ධන 1 ඍණ r. එතකොට මේ ධන 1 කියන එක මෙතෙන්ට අරගෙන ඍණ s දාන්න පුළුවන් ඍණ 1 x වල r. කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කරලා තියෙන එකම දේ තමයි s කියන එක s කියන ආකලන විචල්්‍ය s වෙනුවට r භාවිතා කරපු එක. ඒකට දෙවෙනි පදේ මේ විදිහටම ලැබෙනවා. දැන් අපිට පුළුවන් මේ தත්ත්වයන් ආදේශ කරන්න අපේ ද්විපද ප්‍රසාරණයේ a ධන x වල p ධන 1 කියන බලයේ ආදේශ කරන්න පුළුවන් මේ ආකාරයට. කලින් තිබුණු පදේ වෙනුවට අපි r වලින් ආදේශ කරා. දැන් මේක දිහා බැලුවාම පේනවා පළවෙනි පදේ යන්නේ r වලාගේ බිඳුවේ සිට p දක්වා. හැබැයි මෙතන යන්නේ r වලාගේ 1 සිට. ඒ නිසා අපිට මේ r සමානයි බිඳුවට අදාළ පදේ පැත්තකින් තියුවොත් මේ ආකලනයක් හදා ගන්න පුළුවන් r සමානයි 1 සිට p දක්වා යන එක හැටියට. මේ දෙවෙනි ආකලනයේ දිහා බැලුවාම ඒ කියන්නේ r වලාගේ 1 සිට p ධන 1 දක්වා. නමුත් පළවෙනි ආකලනයේ යන්නේ p දක්වා නිසා p ධන 1 වෙනි පදේ පැත්තකින් තියුවොත් මෙතන r සමානයි 1 සිට r සමානයි p දක්වා තියෙන ආකලනයක් හැටියට මේක ලියන්න පුළුවන්. අපි බලමු මේක ලියන විදිය. ඔන්න r සමානයි බිඳුවට අදාළව තියෙන පදේ මම පැත්තකින් ලිව්වා. පළවෙනි ආකලනයේ r සමානයි බිඳුවට අදාළව තියෙන පදේ මේ විදිහට ලිව්වා. එතකොට pc බිඳුව a වල p ධන 1 ඍණ බිඳුව x වල බිඳුව. දැන් මෙතන r සමානයි බිඳුව අපි පැත්තකින් තියලා තියෙන්නේ. එහෙනම් මෙතන r සමානයි 1න් පටන් ගන්න ඕන. 1 සිට p දක්වා pcr a p ධන 1 ඔය ආකාරයෙන් ලියනවා. ඒක තමයි පළවෙනි ආකලනය. දැන් දෙවෙනි පදේ r සමාන 1 ඉඳලා තියෙන්නේ. මෙතන p ධන 1න් ඉවර වෙන්නේ. p ධන 1 වෙනි පදේ. r වලාගේ p ධන 1 කියන පදය මම පැත්තකින් ලියනවා. ඔය ආකාරයෙන්. එතකොට මෙතන එනන් එන්නේ r සමාන 1 සිට p දක්වා මේ තියෙන සාධාරණ පදේ. ඔය ආකාරයෙන් ලියන්න පුළුවන්. එතකොට අලුත් දෙයක් නෙමෙයි කරේ. r සමානයි p වල බිඳුවේ සිට p දක්වා තියෙන එකෙන් r සමානයි බිඳුව කියන පදේ පැත්තකින් තියලා r සමාන 1 සිට p දක්වා ලියුවා. දෙවන ආකලන පදේ r සමාන 1 සිට p ධන 1 දක්වා තියෙන එකේ 1 සිට p දක්වා තියෙන පදේ ලියලා ඉතිරි පදේ පැත්තකින් ලිව්වා. දැන් මේක දිහා බැලුවාම පේනවා අපිට මෙතන pcr ap ධන 1 ඍණ r xr a වල p ධන 1 ඍණ r xr. මෙතන තියෙන්නේ a වල p ධන 1 ඍණ r
x වල r. එහෙනම් මේ පද දෙකම පොදුයි. මේ ආකලනයේ දෙක එකක් දෙකම යන්නේ r වලාගේ එකේ සිට p දක්වා. එහෙනම් මේ පද දෙකේ මෙන්න මේ පොදු පද ඉවතට අරගෙන තනි පදයක් හැටියට ලියන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පදේ මෙන්න මේ r සමානයි බිඳුව කියන එක සාධනය කරොත් pc බිඳුව කියන්නේ 1යි. a වල p ධන 1 බිඳුවෙනි බලය. එතකොට a වල p ධන 1 ඉතුරු වෙනවා. x වල බිඳුවෙනි බලය 1යි. එහෙනම් a වල p ධන 1 හැටියට පළවෙනි පද ඉතුරු වෙනවා. දැන් මෙතෙන්දී මම අර කලින් කිව්වා වගේ a වල p ධන 1 ඍණ r xr කියන එක තනි පදයක් හැටියට පොදු පදයේ හැටියට ඉවතට යනවා. මේ අවස්ථා දෙකේම තියෙනවා. එතකොට මෙතනින් PCR කියන එක ඉතුරු වෙනවා ඔය ආකාරයට. මෙතනින් P වල C R ඍණ 1 කියන පදේ ඉතුරු වෙනවා. අවසාන පදේ N වල P ධන 1 ඍණ 1 ධන 1ට ඍණ 1 කැපිලා ගිහිල්ලා P වල CP කියලා කියන්නේ 1යි. A වල P ධන 1 ඍණ P ධන 1යි. A වල බිඳුව ඒ කියන්නේ 1යි. X වල P ධන 1 කියන පදය ওই ආකාරයෙන් ඉතුරු වෙනවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ පදය සඳහා පොදු පදයක් ලියන එක. ඒ සඳහා ඔයගොල්ලෝ කලින් සාකච්ඡා කර පැස්කල් සර්වසාම්‍ය භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක භාවිතා කරන්න කියලා. දැන් මේක තමයි අපිට කලින් සුළු කරපු පදය. මෙන්න මේ පදය වෙනුවට ඔයගොල්ලන්ට මතකයි පැස්කල් සර්වසාම්‍ය කියනවා මේක සමානයි කියලා p ධන 1 c වල r අනුයාත පද දෙකක් නම් තියෙන්නේ. p නම් එතන අපිට ලැබෙන්නේ p කියන එක p ධන 1 බවට පත් වෙනවා. p ධන 1 බවට පත් වෙනවා. c r සහ r ඍණ 1කින් r කියන එක. ඒතර මෙන්න මේක පැස්කල් සර්වසාම්‍ය යනවා මේක සමානයි මේකට. එහෙනම් එතන තියෙන පදය මේ ආකාරයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. එහෙම ගනිද්දී මේ තියෙන්නේ r වලාගේ බිඳුව වන අවස්ථාව දැන් p ධන 1 cr a වල මෙතන p ධන 1 ඍණ r x වල r මෙතන r සමානයි බිඳුව වන අවස්ථාව තමයි a වල p ධන 1 තියෙන්නේ. r සමානයි p ධන 1 වන අවස්ථාවේදී තමයි x වල p ධන 1 කියන එක හැදෙන්නේ. එහෙනම් මේ පොදු පදය වෙනුවට මේ තියෙන්නේ r සමානයි බිඳුව වන අවස්ථාව, මේ තියෙන්නේ r සමානයි p ධන 1 අවස්ථාව. ඒ නිසා මෙන්න මේ සම්පූර්ණ ආකලනය තනි ආකලනයක් හැටියට ලියන්න පුළුවන්. r වලගේ බිඳුවේ සිට p ධන 1 දක්වා p ධන 1 cr a වල p ධන 1 ඍණ r x වල r. ඒතර මේක දිහා බැලුවාම පේන ඔයගොල්ලන්ට කලින් ආකලනය මේ ද්විපද ප්‍රසාරණයේ දිහා බලද්දී අපිට මේ ලැබිලා තියෙන්නේ n සමානයි p ධන 1ටත් දීලා තියෙන ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඒතර අපි උපකල්පනය කරොත් a ධන n සමානයි p වලට a ධන x වල p කියන ප්‍රසාරණය ලියන්න පුළුවන් නම් අර ද්විපද ප්‍රසාරණයේ ආකාරයට n සමානයි p ධන 1 වෙන අවස්ථාව සඳහා ඒ ආකාරයෙන්ම ලියන්න පුළුවන්. එතකොට එහෙනම් ගණිත අභ්‍යුහණයේදී ප්‍රධාන පියවරන් තුනම අපි සාධනය කරලා තියෙනවා. n සමානයි 1ට සත්‍යයි කියලා සාධනය කරා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරා. ඒ උපකල්පනයේ මත පදනම් වෙමින් n සමානයි p ධන 1ටත් ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි සාධනය කරා. එතකොට අපි නම් දැන් කියන්න පුළුවන් ගණිත අභ්‍යුහන මූලධර්ම අනුව සියලු ධන පූර්ණයන් සඳහා මෙන්න මේ ද්විපද ප්‍රසාරණය මේ ආකාරයෙන් ලියන්න පුළුවන් කියලා අපි දැන් මේ අවස්ථාවේදී සාධනය කරා. එතෙන්දී මෙන්න මේ එකට අපි කියනවා ධන නිකිල n සඳහා ද්විපද ප්‍රසාරණය කියලා. ධන නිකිල n සඳහා ද්විපද ප්‍රසාරණය ධන නිකිලමේ n සඳහා ද්විපද ප්‍රසාරණය කියලා කියනවා. ඔයගොල්ලෝ ඒ වගේම සමහර පොත්වලදී ඔයගොල්ලන්ට දකී මේක ද්විපද ප්‍රමේය කියලා කියනවා. ද්විපද ප්‍රමේය කියලා කියනවා. දැන් මේක සාධනය කරපු එකක් නිසා සාධනය කර එක අපි ඇත්තටම ද්විපද ප්‍රමේය සාධනය කියලා තමයි උසස් පෙළ නිර්දේශ අපි සාකච්ඡා කරන්නේ. නමුත් ඒකක හැටියට ගත්තොත් තියෙන ද්විපද ප්‍රසාරණය. දැන් මේක දිහා බැලුවාම පේනවා විහිදුවල ලිව්වත් ආකලනය ඒ අංකනේ භාවිතා කරලා ලියන්නත් පුළුවන්. එහෙනම් r සමානයි බිඳුව r සමානයි 1 ආදී වශයෙන් ඔය විදිහට ලියන්නත්
පුළුවන්. ඒතර මේක ලියනකොට මම අර කලින් කිව්වා වගේ ආරම්භයේදී කිව්වා වගේ අවම වශයෙන් පද දෙකක් සාධාරණ පදයක් අවසාන පද දෙකත් ඔයගොල්ලෝ ලියන්න පුරුදු වෙන්නම ඕන. එතකොට තමයි ඔයගොල්ලන්ට අපොස උසස් පෙළ ප්‍රශ්නේදී සාමාන්‍යයෙන් අපිට 12 වෙනි ප්‍රශ්නේ ආ කොටස හැටියට තමයි දෙපද ප්‍රසාරණය මේ ගාන මේ සම්බන්ධ ගැටලුවක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒ සඳහා වන දෙපද ප්‍රසාරණය ලියන්න කියලා කිව්වොත් මේ ආකාරයෙන් මුල් පද දෙකක් සාධාරණ පදයක් අවසාන පද දෙකක් ලිව්වොත් විතරයි ඔයගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී NCR වල අගය මොකක්ද කියන එකත් අනිවාර්යයෙන්ම ලියන්නම ඕන. NCR වල අගය ක්‍රමාරෝපිත n ඍණ r වල ක්‍රමාරෝපිතය r වල ක්‍රමාරෝපිතය ඔය විදිහට ලියන්නම ඕන මේ ප්‍රකාශන ලියනකොට. මෙතෙන්දී සාධාරණ පදය සාමාන්‍යයෙන් අපි අංකණය කරනවා tr ධන 1 කියලා. මොකද r වෙනි මේක බිඳුවෙන් පටන් අරගෙන n දක්වා යන්නේ r ධන 1 වෙනි පදයෙන් තමයි අපිට සාධාරණ පදය ලැබෙන්නේ. NCR e වල n ඍණ r x වල r මේ මෙන්න මේ පදය තමයි අපිට සාධාරණ පදය හැටියට එන්නේ. ඒතර r වල අගය බිඳුව කියන අවස්ථාවේදී පළවෙනි පදේ r වල අගය 1 වෙනකොට දෙවෙනි පදේ ආදී වශයෙන් සාමාන්‍යයෙන් අපි tr ධන 1 කියන එක ආදේශ කරන්නේ r වෙනි සාධාරණ පදය. දැන් අපි පොඩ්ඩක් හොයලා බලමු මේ ද්විපද ප්‍රසාරණයේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. එතකොට මේකෙදි පේනවා පද කොච්චර ගණනක් තියෙනවද? r වලාගේ බිඳුව වෙනකොට මේ පදේ, r වලාගේ 1 වෙනකොට මේ පදේ, r වලාගේ 2 වෙනකොට ওই වගේ r සමානයි r වන අවස්ථාව, r සමානයි n ඍණ 1, r සමානයි n. එතකොට r වලාගේ බිඳුව 1 2 3 ආදී වශයෙන් ගිහිල්ලා n වෙනි අවස්ථාව දක්වා යනවා. r වලාගේ n වන අවස්ථාව දක්වා යනවා. එතකොට මෙතන පද තියෙනවා 1 සිට n දක්වා n බිඳු අවස්ථාවක් ගත්තොත් n ධන 1. එතකොට ද්විපද ප්‍රසාරණයේදී පද n ධන 1ක්. n වන ප්‍රසාරණය ගත්තොත් n ධන 1ක් තියෙනවා. ඒක තමයි පළවෙනි ලක්ෂණය. ඊළඟට මේකේ කලිනුත් මම කතා කරා වගේ a වල n, a වල n ඍණ 1, a වල n ඍණ 2 ඊළඟ පදේ ආවනම් ඔය වගේ සාධාරණ පදයේදී a වල n ඍණ r, a අවසාන පදයේ කලින් පදේ a වල 1, අවසාන පදයේ a වල බිඳුව. එතකොට මෙතෙන්දී පළවෙනි පදයේ තියෙන්නේ a වල n, අවසාන පදයේ තියෙන්නේ a x වල n. පළමු පදයේ a වල n මොකද nc බිඳුව කියන්නේත් එකයි, ncn කියලා කියන්නේත් එකයි. මේක අපි අංකණය කරාට මේ යගේ එකයි. මෙතන අගයත් අපිට කියන්න පුළුවන් එකයි. ඒතර මෙතන විතරනේ a වල n. මෙතන ඉතුරු වෙන්නේ x වල n. ඒතර පළමු පදයේ n වන අතර අවසාන පදයේ xn වේ. ඒහි දර්ශකය ශූන්‍යයේ සිට ඒහි දර්ශකයේ n සිට පළවෙනි පදයේ තියෙන an, දෙවෙනි පදයේ තියෙන a වල n ඍණ 1, තුන්වෙනි පදයේ a වල n ඍණ 2 ආදී වශයෙන් n වලින් පටන් අරගෙන මෙතන තියෙනවා a වල 1, අවසාන පදයේ a වල බිඳුව. ඒතර ඒහි දර්ශකය n සිට ශූන්‍ය දක්වා අඩු වේ කියන එක අපිට භාවිතා කරන්න, අපිට දකින්න, නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඔයිට ප්‍රතිපක්ෂව x වල දර්ශකය ගත්තොත් පළවෙනි පදයේ තියෙන x වල බිඳුව වෙනි බලය, ඒක නිසා තමයි මෙතන 1 එන්නේ. x වල බිඳුව, x වල 1, x වල 2, ඔය වගේ ආදී වශයෙන් x වල r, x වල n ඍණ 1, x වල n ක්‍රමක්‍රමයෙන් x වල වලේ බිඳුවේ සිට n දක්වා වැඩි වෙනවා. ඒතර x දර්ශකය ශූන්‍යයේ සිට n දක්වා වැඩි වේ කියන ප්‍රතිඵලය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම a වල සහ x වල දර්ශකවල එකතුව මේ ඕනම පදයක් ගත්තොත් x වල සහ a වල සහ x දර්ශකවල එකතුව හැමතිස්සෙම n වෙනවා. අපි ගත්තොත් උදාහරණයක් ඇරෙන්න දෙවෙනි පදේ n ඍණ 1 n ඍණ 1ට 1 එකතු කරාම 1යි. මෙතන තුනේ a x වල බිඳුව, x වල බිඳුවේ n සහ බිඳුව එකතු කරාම n. මෙතන 1 සහ n ඍණ 1 එකතු කරාම n. a x වල n, x වල a වල බිඳුව, උතර මේ දෙක එකතු කරාම 1යි. සාධාරණ වශයෙන් a වල n ඍණ r xr, n ඍණ r සහ r එකතු කරාන් පස්සේ n ඍණ r සහ r එකතු කරාන් පස්සේ අපිට ලැබෙන්නේ n. එනිසා a සහ x වල දර්ශකවල එකතුව n. මේ තත්ත්වයන් ටික නිරීක්ෂණය කරොත්
අතරම හරිම පහසුයි ඔයගොල්ලන්ට දීපද ප්‍රසාරණය ලියන එක. ඒ වගේම දීපද ප්‍රසාරණයේ තියෙන සමමිතිකත්වය ප්‍රසාරණයේ සංගුණක NCR සමානයි NCR n ඍණ 1 කියන සම්බන්ධතාවය අර්ථ සමමිතික වේ. මෙතෙන්දී අදහස් කරන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔයගොල්ලෝ පළවෙනි පදයේ තියෙන සංගුණක NC බිඳුව 1යි. අවසාන පදයේ තියෙන සංගුණකය NCN 1යි. ඒ දෙක සමානයි. ඒ වගේම NC 1 කියන එකයි කෙනෙකුට පෙන්වන්න පුළුවන් NC n ඍණ 1යි කියන එකයි සමානයි කියලා. ඒතකොට දෙවන පදයේ සංගුණකයයි අවසාන පදයේ පෙර පදයේ තියෙන සංගුණකයයි සමානයි. ඒ වගේම තුන්වෙනි පදයයි අවසාන පදයේ තියෙන කලින් තියෙන තුන්වෙනි පදයේ සංගුණකයි සමානයි. අන්න ඒ වගේ සමමිතිකත්වයක් මේ තුල තියෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයට ගැළපෙන විදියට. ඒකත් අපිට දීපද ප්‍රසාරණයේ ලක්ෂණයක් හැටියට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි දීපද ප්‍රසාරණයේ යෙදීම් පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන් අපිට අද දවස් සාකච්ඡා කරන්න පුළුවන් දීපද සංගුණක අතර සම්බන්ධතාව. ඒ වගේම දීපද ප්‍රසාරණයේ විශේෂ පද පිළිබඳ සාකච්ඡා කරන්නත් පුළුවන්. මෙතෙන්දී දීපද ප්‍රසාරණයේ විශේෂ පද ගැන සාකච්ඡා කරනකොට නව නිර්දේශය යටතේ අපොස උසස් පෙළ සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිතයේ නව නිර්දේශය යටතේ මේ විශාලතම සංගුණකය ඒ වගේම විශාලතම පදය කියන එක හොයන එක අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ පැරණි නිර්දේශය කෙනෙක් අය නම් පැරණි නිර්දේශයේදී ඔයගොල්ලෝ සමහරලාට අහලා ඇති විශාලම පදය සහ විශාලතම සංගුණකය ගැන සාකච්ඡා කරන ගැටලු දක්නට ලැබුණා. නමුත් නව නිර්දේශය යටතේ විශාලතම පදය සහ විශාලතම සංගුණකය අඩංගු ගැටලු විසඳන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට මොනවා හරි තැනකදී විශාලතම පදය විශාලතම සංගුණකය ගැන තියෙන ගැටලුව આવොත් නව නිර්දේශයයි ඒ පිළිබඳ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕන දීපද සංගුණක අතර සම්බන්ධතාවයන් ලියන්න. ඒ වගේම දීපද ප්‍රසාරණයේ විශේෂ පද ලියන්නත් මේ සාකච්ඡාව අවසානයේදී ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕන. හොඳයි. අපි බලමු කීපයක් සාකච්ඡා කරන්න. විශේෂ අවස්ථා හැටියට මේක තමයි දීපද ප්‍රසාරණය ලියන්නේ. අපිට මේ දීපද ප්‍රසාරණයේ මෙන්න මේ ඇසුරෙන් අපිට a සමාන 1 කියන එක ආදේශ කළා 1 ධන x වල n වෙනි බලය ලියන්න පුළුවන්. එතකොට අපිට කරන්නේ a සමානයි 1 කියන එක ආදේශ කරාම එකේ n ඍණ r එකේ ඕනම බලයක් පරිමිත බලයක් එකයි. ඒ නිසා මෙතන එක ncr වලින් xr විතරයි ඉතුරු වෙන්නේ. ඒ අනුව 1 ධන x වල n වෙනි බලය ලියන්න පුළුවන් nc බිඳුව 1යි nc1x nc2 x වර්ගය nc3 x වල ඝනය ncr x වල r ආදී වශයෙන් nc n ඍණ 1 x වල n ඍණ 1 x වල n x වල බලය ක්‍රමක්‍රමයෙන් බිඳුවේ සිට x පළවෙනි බලය දෙවෙනි බලය තුන්වෙනි බලය ආදී වශයෙන් r වෙනි බලය n ඍණ 1 n වෙනි බලය දක්වා ක්‍රමක්‍රමයෙන් n වෙනි බලය වැඩි වෙමින් යනවා. ඒතර මේකත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අපස උසස් පෙළ යටතේ දීපද ප්‍රසාරණයේදී විශේෂ අවස්ථාවක් විදිහට නිතර සාකච්ඡා කරන එකක්. ඔව්. එතකොට මේකේදී සාධාරණ පදේ ඔයගලන්ට මතකයි සාධාරණ පදය r tr ධන 1 හැටියට තමයි අපි අංකණය කරන්නේ. ncr x වල lr වලින් ලැබෙනවා. ඒ ඉහත ප්‍රතිඵලය භාවිතා කළා ඔයගලන්ට පුළුවන් මේ දීපද ප්‍රසාරණයේ සංගුණකවල එකතුව දෙකේ n කියලා පෙන්වන්න. ඔයගොල්ලෝ පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරොත් 2010 අගෝස්තු මාසයේ අපොස උසස් පෙළ සංයුක්ත ගණයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මට මතක හැටියට අංක 12 දිහා බැලුවොත් මෙන්න මේ දීපද ප්‍රසාරණයේ සංගුණකවල එකතුව මෙන්න මේ ආකාරයේ බව පෙන්වන්න තියෙනවා. අපි බලමු කොහොමද පෙන්වන්නේ කියලා. මේක තමයි අපිට 1 ධන x වල n අපි දැන් ලබාගත්ත ප්‍රතිඵලය මෙතනින් පටන් ගන්න පුළුවන්. දැන් කරන්නේ අපි x සමාන 1 කියන එක ආදේශ කරනවා. 1 x සමාන 1 මේකේ ආදේශ කරාම ඉතාමත් පහසුවෙන් 1 ධන 1 2යි දෙකේ n වෙනි බලය වම් පැත්තේ තියෙනවා. ncr xlr x සමානයි 1 එකේ r r කියන්නේ පරිමිත බලයක්. පළවෙනි එකේ
පරිමිත බලයක් හැමතිස්සෙම එකයි. එහෙනම් NCR. දැන් අපිට ප්‍රතිඵල ලැබෙනවා. NC බිඳුව R වලගේ මේ දකුණු පැත්ත විහිදුවලා ලියන්න පුළුවන්. NC1 NC2 ආදී වශයෙන් NCN NC වල 2n. මේ තියෙන්නේ වෙන කිසිවක් නෙමෙයි ද්විපද ප්‍රසාරණයේ සංගුණකවල එකතුව. දැන් අපිට පෙන්වන්න පුළුවන්කම ලැබුණා මේ එකතුව සමාන වෙනවා කියලා 2n වෙනි බව. 2n වලට. ඒතර මේක තමයි පළවෙනි සාධනය ද්විපද ප්‍රසාරණවල සංගුණකවල එකතුව 2n වෙනවා කියලා සාධනය කරන්න පුළුවන්. හොඳයි. දැන් අපිට මේ ප්‍රතිඵලය භාවිතා කළා ද්විපද ප්‍රසාරණයේ ඔත්තේ සහ ඉරට්ටේ සංගුණක අතර සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන් බොහොම පහසුයි. ඒ සඳහා අපි කරන්නේ අපි පටන් ගන්නවා 1 ධන x වල n කියන ද්විපද ප්‍රසාරණයේ විශේෂ අවස්ථාවෙන් දැන් අපි x සමානයි ඍණ 1 කියන එක. කලින් අපි ආදේශ කරා x සමානයි 1. දැන් අපි ආදේශ කරනවා x සමානයි ඍණ 1 කියන එක. ඍණ 1 කියන එක ආදේශ කරාම මෙතන පේනවා 1 ඍණ 1 කියන්නේ බිඳුවයි. ඒතකොට බිඳුවේ n වෙනි බලය පරිමිත බලයක් බිඳුවයි. NCR x කියලා කියන්නේ ඍණ 1යි. එහෙනම් ඍණ 1 r වෙනි බලය. මේකේ r වල විවිධ අවස්ථාව සඳහා මේක ලිව්වොත් දකුණු පැත්තේ r වලගේ බිඳුව වෙනකොට NC බිඳුව ඍණ 1 බිඳුව වෙනි බලය 1යි. r වලගේ NC1 r වලගේ 1 වෙනකොට NC1 ඍණ 1 පළවෙනි බලය 1යි. ඒ නිසා මෙතන ඍණ 1ක් එනවා. r සමානයි 2 NC2 ඍණ 1 r කියලා කියන්නේ 2 ඍණ 1 වර්ගය කියලා කියන්නේ ධන. ඒ නිසා NC2 ඍණ NC3. ඒතර මේ දිහා බැලුවහම පේන දේ තමයි ඉරට්ටේ බලවලදී r වලගේ ඉරට්ටේ අගයන් සඳහා ධනත් ඔත්තේ අගයන් සඳහා ඍණ අගයනොත් අපිට ලැබෙනවා. මොකද ඍණ 1 r වෙනි බලය තමයි තියෙන්නේ. අපි අවසාන පදයට පෙර පදය ගත්තොත් ඍණ 1 n ඍණ 1 NCn ඍණ 1 අවසාන පදයේ ඍණ 1 n NCn. ඒතර n වලගේ ඔත්තේ ඉරට්ටේද මත මේ ඍණ 1 බලය ධන අගය ධන 1ද ඍණ 1ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. දැන් අපි කලින් ගත්ත ප්‍රතිඵලයම මේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේකේ ඔත්තේ පද වෙනම සහ ඉරට්ටේ පද වෙනම ලියන්න. ඒ කියන්නේ ධන පද ටික එක පැත්තකටත් ඍණ පද ටික අනිත් පැත්තටත් ගන්න පුළුවන්. මෙතන NC බිඳුව, NC2, NC4 ආදී වශයෙන් තියෙන ඉරට්ටේ පද ටික අපි එක පැත්තක තියාගෙන ඔත්තේ පද ටික ඍණ NC1, ඍණ NC3 ඊළඟ පදයේ තියුණා නම් ඍණ NC5 ආදී වශයෙන් තියෙන පද ටික අනිත් පැත්තට ගෙනියනවා. ඒතර මේ දිහා බැලුවම පේන්නේ වම් පැත්ත සහ දකුණු මෙතන තියෙන බිඳුව. එහෙනම් අපිට පේනවා වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. ඒ කියන්නේ ඔත්තේ පදවල එකතුවයි ඉරට්ටේ පදවල එකතුවයි සමානයි කියන ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්. මේකත් 2010 අගෝස්තු ප්‍රශ්න පත්‍රයේ ඔයගොල්ලන්ගෙන් ගැටලුවකට ආපු එකක්. දැන් මේ ඇසුරෙන් අපිට තවත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. මේ ඔත්තේ පදවල එකතුව සහ ඉරට්ටේ පදවල එකතුව දෙකේ n ඍණ 1ට සමාන වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක සාධනය කරන්න කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ ප්‍රතිඵලය. ද්විපද ප්‍රසාරණේ සංගුණකවල එකතුව දෙකේ n කියලා අපි පෙන්නුවා. දැන් අපිට පුළුවන් මේ තියෙන එකේ ඔත්තේ පද ඉරට්ටේ පද ටික එකටත් ඔත්තේ පද වෙනමත් ලියන්න. ඒ අනුව ඔත්තේ පද ටික එක ලියනවා. NC1, NC3, NC5, NC7 ආදී වශයෙන් ඔත්තේ පද ටික වෙනම ලියනවා. ඊට පස්සේ ඉරට්ටේ පද ටික NC බිඳුව, NC2, NC4 ආදී වශයෙන් වන ඉරට්ටේ පද ටික වෙනම ලියනවා. ඒතර අපි අලුත් දෙයක් කරන්නේ වම් පැත්තයි මේ සමීකරණේ මේ සංගුණකවල එකතුව දෙකේ n කියන ප්‍රතිඵලයේ ඉරට්ටේ පද සහ ඔත්තේ පද වෙන වෙනම ලියපු එක විතරමයි කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මතකයි අපි කලින් සාධනය කරා ඔත්තේ පද සහ ඉරට්ටේ පදවල එකතුව සමානයි කියලා. ඒ නිසා අපිට මෙතන ලියන්න පුළුවන් මේක ඔත්තේ පද ටික වෙනුවට මෙතෙන්ටත් ඉරට්ටේ පද ටික දාලා. මොකද දෙක සමාන නිසා සමා වෙන්න මෙතන එන්න ඕන මේ පදේ ඉන්නේ නැහැ. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. දැන් මේ පදය සමාන ඉරට්ටේ පදය සමාන නිසා මේක ලියන්න පුළුවන් දෙගුණයක් මේ පදේ නැතුව. දෙගුණයක් NC1, NC3, NC4 ආදී වශයෙන් ලියන්න පුළුවන්. මොකද
ඉරට්ටේ පදවල එකතුව සහ ඔත්තේ පදවල එකතුව සමාන වන නිසා. ඒ නිසා දැන් අපිට පුළුවන් දෙගුණයක් මේක ආකාරය ලියන්න. දෙකෙන් බෙදුවෙන් පස්සේ මෙතන එනවා 2 n ඍණ 1. ඒ අනුව NC1 NC3 ඒ වගේම ඔත්තේ පදවල එකතුව ඒකම සමාන වෙන ඉරට්ටේ පදවලට මේක දෙකෙන් බෙදුවාම ඉන්නේ 2 n ඍණ 1. මෙන්න මේ ප්‍රතිඵලය තමයි අපිට ලැබෙන්නේ. ඒතර අපිට පේනවා ද්විපද ප්‍රසාරණේ ඔත්තේ පදවල එකතුව හෝ ඉරට්ටේ පදවල එකතුව ගත්තොත් ඒක සමාන වෙනවා 2 n ඍණ 1 වෙනි බලයට. හොඳයි. තමත් අපි ප්‍රතිඵලයක් ඉක්මනට සාකච්ඡා කරමු. දැන් සමහර පොත්වලදී ඔයගොල්ලෝ දැකලා ඇති මේ NCR කියන එකේ n වෙනුවට ලියන්නේ නැතුව CR විතරක් ලියනවා. ඒකත් ඒ අංකණයක් සාමාන්‍යයෙන් බහුලව විවිධ ලේඛකයෝ භාවිතා කරන එකක්. ඒතර අර හැමතිස්සෙම n කියන එක ලියන්නේ නැතුව NCR කියන එකේ CR විතරක් ලියපු අවස්ථාව ඔයගොල්ලන්ට ওই ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. බලමු දැන් මෙතන මේ ප්‍රතිඵලය කියනවා මේ සංගුණකවල වර්ගවල එකතුව. අර දීපද ප්‍රසාරණයේ තිබිච්ච සංගුණකවල වර්ගවල එකතුව NC බිඳුවේ වර්ගය, NC 1 වර්ගය, NC 2 වර්ගය ආදී වශයෙන් වර්ගවල එකතුව සමාන වෙනවා කියලා ක්‍රමාරෝපිත 2n ව බෙදීම ක්‍රමාරෝපිත n වල වර්ගයට. දැන් අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. එක දන x වල n වල සාධකයේ ප්‍රසාරණය තමයි මේක. අපි ඒක සාධනය කරා ප්‍රතිඵලය ලබා ගත්තා. මේකේ 1 සහ x එකිනෙක මාරු කරොත් 1 සහ x මාරු කරොත් අර a ධන x කියන ද්විපද ප්‍රසාරණයේ අපි මේක ගත්තේ a වලාගේ 1යි හැටියට යොදලා තමයි මේ ප්‍රසාරණය ගත්තේ. දැන් කෙනෙකුට a සමානයි x සහ x සමානයි 1 කියන ප්‍රතිඵලය මුල් ප්‍රතිඵලයේ භාවිතා කරොත් කෙනෙකුට ලියන්න පුළුවන් මේ x ධන 1 n වෙනි බලය. එතකොට x වල බලය ක්‍රමක්‍රමයෙන් n වලින් පටන් අරගෙන n ඍණ 1 n ඍණ 2 n ඍණ r සහ x වල බිඳුවේ ආකාරයෙන් ඉවර වෙනවා. ඒ වගේම එකේ බලය එකේ n එකේ බිඳුව ආදී වශයෙන් එක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආකාරයෙන් ලියන්නත් පුළුවන්. එකම ප්‍රසාරණය ආකාර දෙකකින් ලියන්න පුළුවන්. ඒතකොට NC බිඳුව NC1 සංගුණක ඒ විදිහටමයි x වල බල තමයි වෙනස් වෙන්නේ. දැන් පුළුවන් අපිට මේ දෙකේ ගුණිතය ලබා ගන්න. 1 ධන x වල n වෙනි බලය සහ x ධන 1 n වෙනි බලයේ ගුණිතය ලබා ගන්න. එතකොට ওই ආකාරයේ වම් පැත්තේ මේ ආකාරයෙන් ගුණිතය ගන්නකොට දකුණු පැත්තෙත් මේ ආකාරයෙන්ම ගුණිතය ලබා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ප්‍රසාරණයේදී x වල විවිධ බල එන විදිය බලන්න. මේ පැත්තේ තියෙන 1 ධන x වල 1 ධන x සමානයි. එතකොට 1 ධන x වල 2යි n වෙනි බලය. දැන් අපි ගත්තොත් මේ ප්‍රසාරණයේ වැඩිතම x වෙනි බලය මොකක්ද කියලා. වැඩිතම x වෙනි බලය හැදෙන්නේ මෙතන තියෙන xn වෙනි බලයයි පළවෙනි පදයේ තියෙන xn වෙනි බලයයි දෙවෙනි පදයේ තියෙන xn වෙනි බලයයි එකිනෙක ගුණ කළා මේ පද දෙක වැඩි වෙලා අපිට ලැබෙනවා x වල 2n. එහෙනම් සංගුණක ගත්තොත් මෙතනින් තියෙනවා cn මෙතනින් තියෙනවා c බිඳුව. එහෙනම් c බිඳුව cn කියන එකේ x වල 2n කියන බලය හැදෙනවා. x වල 2n ඍණ 1 කියන එක හැදෙන්න මේක තියෙන c1 x කියන පදයයි ඊට පස්සේ x වල ඊළඟ හැදෙන පදය තමයි x වල 2n ඍණ 1 කියන බලය. x වල 2n ඍණ 1 කියන බලය. මේක හදන්න අපිට පුළුවන් මේ ආකාරයේ c1 සහ cn සමා වෙන මෙතන තාක්ෂණික මේ ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. x වල 2n ඍණ 1 කියන හැදෙන්න පුළුවන් ආකාරය තමයි මෙතන තියෙන cn කියන පදයයි මෙතන තියෙන c1 xn කියන පදයයි ಗುಣ වෙලා. පළවෙනි පදයෙන් c1 cn xn සහ මෙතන තියෙන c1 xn ඍණ 1 කියන එක වැඩි වෙලා. එතකොට c x වල n ඍණ 1ට xn එකතු වුනහම x වල 2n ඍණ 1. එතකොට මෙතන එන්නේ c1 cn. හරි. නිවැරදි. ඊට පස්සේ ඊළඟ පදේ එන්නේ අපිට ඕනේ 2n ඍණ 1 කියන එක හැදෙන්න n මෙන්න මෙතන තියෙන cn ඍණ 1 මෙන්න මේකේ තියෙන පදයයි
පළවෙනි ප්‍රසාරණයේ තියෙන මෙන්න මේ වෙනි පදයයි C note කියන පදයයි වැඩි වෙලා හරි. මෙතන ටයිපින් නිවැරදි මම. නිවැරදි. ඒතර ඒ පදේ දෙවල x වල 2n ඍණ 1 කියන එක හැදෙනවා. ඔය ආකාරයෙන් අපිට x වල බලවලට ලියන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ මේ x වල n වෙනි පදය ලැබෙන විදිය. අපි බලමු x වල n වෙනි පදය ලැබෙන්නේ කොහොමද කියලා. පළවෙනි පදයේ C note සහ දෙවෙනි පදයේ තියෙන C note වැඩි වෙලා C note වර්ගයෙන් x වල n කියන එක හැදෙනවා. මේකේ තියෙන C1 x සහ මෙතන තියෙන C1 xn ඍණ 1 කියන එක වැඩි වෙලා මේ දෙක සුළු වුණාන් පස්සේ x වල n. ඒතර C1 වර්ගය. දෙවන පදයේ C2 x වර්ගයයි දෙවන පදයේ දෙවන ප්‍රසාරණයේ තියෙන දෙවෙනි පදයයි තුන්වෙනි පදය වැඩි වෙලා C2 වර්ගය කියන එක හැදෙනවා. ඔය වගේ අනුරූප පද ටික වැඩි වෙලා තමයි x වල n කියන එක අපිට ලැබෙන්නේ. C note වර්ගය, C1 වර්ගය, C2 වර්ගය ආදී වශයෙන් එක. ඔය වගේ අපිට x වල n ඍණ 1 ලැබෙන විදිය පදය x වල n ඍණ 2 ලැබෙන විදිය ආදී වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපිට ඕනකම තියෙන්නේ මේ මෙන්න මේ වර්ග පද සඳහා ප්‍රසාරණයක් ලබා ගන්න. ඉතින් අපිට පුළුවන් මේක තමයි තියෙන්නේ. දැන් අපි කරන්නේ x වල n වල සංගුණකයේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ සමාන කරනවා. එතකොට අපිට ලැබෙනවා x වල n හි සංගුණකය සමාන කිරීමෙන් අපිට එනවා වම් පැත්තේ 2n තියෙන තැනින් සාධාරණ පදේ එන්නේ 2n cr x වල r. එහෙනම් r සමානයි n වන අවස්ථාවේදී තමයි x වල n ලැබෙන්නේ. එහෙනම් 2n cn තමයි මේ පැත්තේ ඉන්නේ. ඊළඟට c note වර්ගය, c1 වර්ගය, c2 වර්ගය ආදී වශයෙන් cn වර්ගය මේක තමයි අපිට අවශ්‍ය වෙන ප්‍රතිඵලය. හැබැයි අපි මේ 2n cn කියන එක දැන් අපිට සුළු කරලා ලියන්න පුළුවන්. එහෙනම් අපි 2n cn කියන්නේ 2n වල ක්‍රමාරෝපිතේ 2n ඍණ n මොකද r සමානයි n සහ n වල ක්‍රමාරෝපිතේ මේක සුළු කරන් පස්සේ අපිට අවශ්‍ය වෙන ප්‍රතිඵලය ලැබෙනවා. මෙතනින් අපි ලබා ගත්තා ද්විපද ප්‍රසාරණයේ සංගුණකවල වර්ගය වල එකතුව 2n බෙදීම ක්‍රමාරෝපිත n වල වර්ගයට සමාන වෙනවා කියලා. හොඳයි. අද දවසේ අපි ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කරලා ද්විපද ඒ වගේම ගණිත අභ්‍යුහනයේ භාවිතා කරමින් ද්විපද ප්‍රසාරණය සාධනය කරා. ඒ වගේම ද්විපද ප්‍රසාරණය සම්බන්ධයේ සංගුණක අතර සම්බන්ධතා කිහිපයකුත් ලබා ගත්තා. ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ ද්විපද ප්‍රසාරණයේ සංගුණක අතර සම්බන්ධතාවයන් ලබා ගන්නේ කොහොමද කියලා, විශේෂයෙන් විශේෂ පද හොයන්නේ කොහොමද කියලා. ඒ වගේම ද්විපද ප්‍රසාරණයේදී අපොසු උසස් පෙළ සංයුක්ත ගණිත ප්‍රශ්නයේදී කොහොමද මේක මේ સિદ્ધාන්තය යෙදিলা තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලු කීපයක් සාකච්ඡා කරන්නත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරියේදී ද්විපද ප්‍රසාරණය පිළිබඳ තවත් මෙවැනි සාකච්ඡාවකින් ඔබ හමු වන තෙක්